ස්වාමිනේ අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ දුන්න කාලය නිසා. ස්වාමිනේ අපි සියලුම දෙනා විවිධ රටවල් වල සිටියත් විවිධ ස්ථානවල සිටියත් ලෝකේ ස්වාමිනේ එකට එකතු වෙලා ඔබ වහන්සේගේ පාද පාමුලට එනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් අපි සියලු දෙනා වසා මුත්‍රා කරගනිමින් ස්වාමිනේ මේ කාලය ඔබ වහන්සේගේ හස්තට බාර කරනවා. ස්වාමිනේ ඔබ වහන්සේ දැන් මේ කාලයට ආශිර්වාද කරන්න ඔබ වහන්සේ අප සමග සිටින්න. ස්වාමිනේ ඔබ වහන්සේම මේ මැදේ ඔබ වහන්සේගේ නාමය උසස් කරගන්න. ස්වාමිනේ වචනය තුලින් අපි එකිනෙකට ආශාක්තිය දෙනවා. දැන් ස්වාමිනේ ඔබ වහන්සේට මේ කාලේ බාර කරනවා අපි සියලු දෙනා බාර කරනවා. ස්වාමිනේ අපි ඔබ වහන්සේගේ වචන ඉගෙන ගන්න අතර ඒ කාලය තුලදී ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනේ කියා තිබෙන පරිදිම අප තුල තිබෙන ආලේපයම අපිට උගන්වන්න කියලා ඉල්ලනවා ස්වාමිනේ. ඒ වගේම මේ කාලේට ආශිර්වාද කරන්න ශුද්ධාත්මයන්ණනි අප සමග අප තුල සිටීමෙන් අපිට උගන්වන්න. සියලු ගෞරවය සියලු මහිමය අපි ඔබ වහන්සේට දෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්. ආමෙන් ආමෙන්. right. හොඳයි. ආමෙන්. කොහොමද දැන් අපි මොකද කරන්නේ දැන් අද පොඩි සාකච්ඡාවක් වගේ කරමු. මට කිව්වා එසිකියල් පොතේ 38 වෙනි පරිච්ඡේදයේ තියෙන ඒ පාඩම මම ඔයගොල්ලොත් එක කරලා නැහැ කියලා. ඉතින් ඒකත් කරන්න පුළුවන්. අනිත් එක අපි ඊට පස්සේ සාකච්ඡාවක් කරමු නේද? එහෙම හොඳයිද? හොඳයි පා. හරි. හරි. හොඳයි. එහෙනම් අපි එසිකියල් පොතට පෙරලමු. මේක ගැන මම වීඩියෝ එකක් දාලා තියෙනවා මම හිතන්නේ මීට අවුරුදු 3-4කට ඉස්සෙල්ලා කරපු ඊට ඉස්සෙල්ලා මම හිතන්නේ කරපු වීඩියෝ එකක් තියෙනවා අනාවැකිය කියලා. මම හිතනවා ඔයගොල්ලෝ ඒක බලලා ඇති කියලා. ඒකට අදාළව තමයි මම කතා කරන්නේ. ඒක ටිකක් කෙටියෙන් කරපු එකක්. අද පොඩ්ඩක් අපි විස්තරාත්මකව කතා කරමු. right. හොඳයි. එසිකියල් පොතේ 38 වෙනි පරිච්ඡේදයයි 39 වෙනි පරිච්ඡේදයයි තමයි අද අධ්‍යයනය කරන්න යන්නේ. නමුත් ඒකට පසුබිමක් ගන්න අපි මම කියන ඔයගොල්ලන්ට ඉල්ලා සිටිනවා පුළුවන් නම් එසිකියල් 36 වෙනි පරිච්ඡේදයේ ඉඳලාම කියවගෙන එන්න. අපිට මෙච්චර වෙලා නැහැ දැන් ඔක්කොම කියවන්න. නමුත් අපි පද කීපයක් විතරක් කියවමු. පද කීපයක් විතරක් කියවමු. පොඩි පසුබිමක් අරගන්නවා නිසා 36 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයයි දෙවෙනි පදයයි පොඩ්ඩක් කියවමු. තවද මනුෂ්‍ය පුත්‍රය නුඹ ඊශ්‍රායල් කඳුවලට අනාගත වාක්‍ය කියමින් මෙසේ කියන්න. ඊශ්‍රායල් කඳු ස්වාමීන් වහන්සේගේ වචනය අසන්න. ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක. සතුරා නුඹලා ගැන කතා කොට ඔහු පුරාණ උපස්ථාන අපට උරුමයක් වී තිබේයි කියන බැවින් නුඹ අනාගත වාක්‍ය කියමින් ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේකයි කියන්න. ඊත්‍රු ජාතීන්ට නුඹලා උරුමයක් වෙන පිණිස නුඹලා ඕන් නුඹලා පාලු කළ බැවින්ද නුඹලා වතකර හති දමමින්ද ඉවල්ලන බැවින්ද නුඹලා තොල්වල බෙදීමක්ව සෙනගතරේ නින්දාවක්ව සිටින බැවින්ද ඊශ්වර කඳු ස්වාමීන් වහන්සේගේ වචනය අසන්න. හොඳයි. right. කමන්නේ අපි මෙහෙම කරමු සිස්ටර්. මම ඒ ටිකේ කියන්න අදහස් කරේ මොකක්ද දන්නවද? දැන් මේක කියනවා සතුරා කියලා තිබුණලු සතුරා කියනවා. ඒ කියන්නේ සතුරා කියන්නේ කවුද? මේකද ඊශ්‍රායල් දේශයට විරුද්ධකම් කරන අය කියලා තිබුණා. මේ පුරාතනයේ තිබුණු සියලුම වැදගත් ස්ථාන දැන් අපිට අයිති වෙලා තියෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගට දුන්න සියලු දේ ඒ කඳු කියලා කියන්නේ මොකද ඊශ්‍රායල් කියන්නේ කඳු හෙල් වලින් පිරිච්ච රටක්. ඊශ්‍රායලයේ තියෙන ලොකුම විශාල එකම තැනිතලාව මගීඩෝ කියන ඒ ප්‍රදේශය විතරයි. අනිත් ඔක්කොම ගොඩාක් තියෙන කඳු හෙල් ඒ දෙවියන් වහන්සේ කියනවා ඒ සියලු දේ සතුරන් නැත්නම් ඊශ්‍රායලට සතුරුකම් කරන ජාතීන් කිව්වලු දැන් ඒවා අපිටයි අයිති වෙලා තියෙන්නේ. ප්‍රදේශ කියනවා ඒක නිසා
ඒ සතුරු අනිත් අය එහෙම කියන නිසා මම ඒ අයට එලවලා ඒ කඳු වලින් එලවලා නුඹලාව නැවත ගේනවා. දැන් මේක තමයි 1930 ගණන් වලට ඉස්සෙල්ලා නැත්නම් 1910 800 ගණන් වල වගේ වෙන්න ඉස්සෙල්ලා තිබුණු තත්ත්වය. ටික ටික ඊශ්‍රායල් සෙනග නැවත ඊශ්‍රායලට ඇවිල්ලා පදිංචි වෙන්න ගත්තා. ක්‍රිස්තු වර්ෂ 70 වුන් ඊශ්‍රායලෙන් නැවත වතාවක් එළියට පිට කරාට පස්සේ ටික ටික ඇවිල්ලා පදිංචි වුණත් ඒගොල්ලන්ට කියලා රටක් තිබුණේ නැහැ. ඒක හැඳින්වුවේ පලස්තීනය හැටියට. නමුත් ඒගොල්ලෝ එහෙම මෙහෙම පදිංචි හිටියා. වැඩිපුර හිටියේ අරාබිවරු. දැන් එක දෙයක් මම පැහැදිලිව කියන්නම්. ඔය දැන් කාලේ ඉන්න පලස්තීනය කියලා හඳුන්වන පලස්තීනවරු ගොඩක් අය ඒගොල්ලොත් හිතනවා නැත්නම් ගොඩක් අය හිතනවා ඒගොල්ලෝ තමයි මේ දාවිත් රජතුමා ඉන්න කාලේ ඉඳන් හිටපු පිලිස්තිවරු කියලා. දැන් පිලිස්තිවරු කියන කට්ටියක් හිටියා ඔය දේශයේ පාලනයට ඔය දේශයේ හිටපු බොහෝ සහ ඔක්කොම වගේ ජාතීන් මේ වෙනකොට වඳ වෙලා ඉවරයි. ඔය දැන් පලස්තීනය කියලා පලස්තීනවරු කියලා කියාගන්න කට්ටිය ඇත්තටම ඒ පිලිස්තිවරුන්ගෙන් එන අය නෙමෙයි. ඒ අය අරාබිකරෙන් ආපු අය අරාබිවරු. ඒ කියන්නේ ඔය අරාබියාවේ හරහා අරාබියාව තුලින් ව්‍යාප්ත වෙලා ඒ පළාත්වලට ආපු විශේෂයෙන්ම රෝම හමුදාව කාලේ කියන්නේ යේසුස් වහන්සේ ඉන්න කාලෙන් පවා ඊට පස්සෙත් 70 දී වුන් පිට වුණාට පස්සේ ඊශ්‍රායලය අතහැරලා යන්න සිද්ධ වුණා. ඒගොල්ලන්ට මොකද රෝමවරු දිගට හරහාට උන්ට පහර දෙන්න ගත්ත නිසා ඊට පස්සේ තැන්වලට ඇවිල්ලා පදිංචි වුණේ වටා පිටාවේ තිබිච්ච අරාබි රටවල් වල හිටපු අරාබිවරු. හැබැයි ඒගොල්ලෝ කියාගත්ත පලස්තීනය කියලා. නිසා ඒගොල්ලෝ පලස්තීනයේ පදිංචි නිසා හරියට අර ලංකාවේ පදිංචි වුණු ශ්‍රී ලාංකිකයෙක් වෙනවා වගේ ඒගොල්ලෝ පලස්තීනයෝ කියලා කියා ගන්න ගත්තා. නමුත් ඒගොල්ලෝ අර පිලිස්තිවරුන්ගෙන් පැවතෙන ඒ පරම්පරාවේ සමාජිකයන් නෙමෙයි. ඒක මම පැහැදිලි කරන්න ඕනේ. අරාබි right. දැන් දෙවියන් වහන්සේ කියනවලු ඒ දෙවියන් වහන්සේට උරුම වෙලා තිබිච්ච නැත්නම් ඊශ්‍රායල් වරුන්ට උරුම වෙලා තිබිච්ච මේ කඳු දේශය දැන් ඔවුන්ගේ අතේ කියලා කයිවාරු ගැහුවා. ඒකයි මේ කියන්නේ. එහෙම කියපු නිසා දෙවියන් වහන්සේ කියනවා උන්ව එලවලා දානවා කියලා. හොඳයි. මම ඔක පොඩ්ඩක් දිගට කියවන්න නිවාඩු තියෙන වෙලාවට. ඕගොල්ලන් එතකොට පැහැදිලිව මම මොකද්ද කියන්නේ කියලා. දෙවියන් වහන්සේ කියනවා 15 වෙනි පදේ මොකක්ද? ඒ කියවා නුඹට විරුද්ධව ජාතීන්ගේ අපහාස කතා අසන්ත මම තවත් ඉඩ නොදෙන්නෙමි. ජනයන්ගේ නින්දාව නුඹ තවත් දරන්නේවත් නුඹ තවත් නුඹේ ජාතිය පැකිලවන්නේවත් නැතයි ස්වාමීන් වහන්සේ කියන තේකයි කීය. මේක කියන තව දුරටත් මම නුඹට ලැජ්ජා වෙන්න තියන්නේ නැහැ. මේ මිනිස්සුන්ගේ අපහාසය නුඹට අසන්න මම තව දුරටත් ඉඩ තියන්නේ නැහැ. හරි? ඒ නිසා දෙවියන් වහන්සේ කියනවා මම අපිට කියවොත් එම තේරෙනවා මම මගේ උද්දහස නිසා ඔවුන්ව මම ජාතීන් අතර විසිරුවා හැරියා. හරි? ඒ ජාතීන් අතරට විසිරුවා හැරියාම ඒ ජාතීන් අපහාස කරා ඔවුන්ව සුළු කොට සැලකුවා. හරි? ඒ නිසා දෙවියන් වහන්සේ කියනවා මම නැවත වතාවක් ඔවුන්ගේ දේශයට නැවත ගේනවා කියලා. කියවන්න 22 වෙනි පදේ. එබැවින් ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේකයි ඊශ්‍රායල් වංශයට කියන්නේ එම්බා ඊශ්‍රායල් වංශය උඹලා නිසා නොව උඹලා පැමිණි පැනවලු ජාතීන් අතර උඹලා විසින් කෙලෙස් වගේ ශුද්ධ නාමය උගතා ක්‍රියා කරනවා.
ඊට පස්සේ දෙනක කියන මම කියන්නේ නුඹලා හොඳකම නිසා සින්ද නෙමෙයි මගේ නාමය මගේ නාම උසස් කරන හරි ඊට පස්සේ 24 වෙනි පදේ කියවා එසේය මම ජාතීන් අතරින් නුඹලා රැගෙන සියලු දේශවලින් නුඹලා රැස් කර නුඹලාගේම රටට ගෙනෙන්නෙමි. එනස කියන මම ජාතීන් අතර මගේ කේන්තිය නිසා නුඹලා විසිරුවලා හැරියා. නමුත් නැවත මම නුඹලගේ දේශයට අරගෙන එනවා කියලා. හරි. දැන් මොකද්ද වෙන්නේ? අදගෙනස කියන ඊට පස්සේ මම නුඹට අලුත් හදවතක් දෙනවා. ඒ ඔක්කොම කියලා විස්තර කියලා. මට වැඩි වෙලා නැහැ මේක පැහැදිලි කරන්න. ඊට පස්සේ දෙවියන් වහන්සේ කියනවා 35 වෙනි පදේ. මිනිස්සු කතා කොට පාළු වී තිබුණු මේ දේශයේ ඒදන් උයන මෙන් වී තිබේ. නාස්තික පාළුව ජරාවාසව තිබුණා වූ නුවරවල් පළකොටු වී වැසියන් ඇතුව තිබේයයි කියන්නේය. ඊට පස්සේ ඊළඟ පදේ කියනවා. නුඹලා වටකර ඉතිරි වෙන ඡාතීන්ද ස්වාමීන් වහන්සේගෙන මා විසින් ජරාවාසව තැන් ගොඩනගන්නටත් පාළු වී ඉඩම් වවන්ටත් යෙදුණු බව දැනගත්තලුය. ස්වාමීන් වහන්සේ වන මම ඒක කීයෙමි ඒක කරන්නේ. මේක කියනවා මෙන්න මිනිස්සු ආවම කියන්නේ ඊශ්‍රායල් සෙනග ආවහම වටේ ඉන්න ජාතීන් වටේ රටවල් වල ඉන්න අය කියන්න යනවලු මෙන්න කාන්තාරයක් වෙලා තිබිච්ච මේ ප්‍රදේශය දැන් හරියට ඒදන් වෙන වගේ වෙලා කියලා. ඔගොල්ලෝ දන්නේ නැහැ අපි ඊශ්‍රායලට ගිය වෙලාව මම දන්නේ ඊශ්‍රායලේ සහෝදර කීපයක් මෙතන ඉන්නවත් දන්නේ උතුරු ඊශ්‍රායල විශේෂයෙන්ම ටෙල්ඩාන් වගේ ප්‍රදේශවලට ගියාම හිතා ගන්න බෑ. ඒ වගේම අනිත් උතුරු ප්‍රදේශවල දකුණෙත් එහෙමයි. ගොඩක් වෙලාවට උතුරු ප්‍රදේශවල ඒ ප්‍රදේශ කාන්තාර කියලා කවුරුටත් හිතා ගන්න බෑ. දකුණෙත් එහෙමයි. එලාට් වල එහෙම ගොඩාක් ශාස්ත්‍රීයත්වයක් දකිනවා. මේ ශාස්ත්‍රීයත්වය ගැන මුළු ලෝකෙම අද පුදුම වෙනවා. ඒ කියන්නේ පුදුම වෙන හේතුව කොහොමද මේ වගේ විනාශ නැත්තම් කාන්තාරයක් වෙලා තිබිච්ච රටක් අද හරියට ඒදන් වෙන වගේ වෙලා තියෙන්නේ කියලා. ඒ ඇත්තටම මම ගාව තියෙන වීඩියෝස් ටික මම හෙට අනිද්දාම පෝස්ට් කරනවා. අපි ගිහිල්ලා ෆිල්ම් කරපු ඒවා ටික බලන්න. එතකොට පුදුම ලස්සනයි. ඒක හිතා ගන්න බෑ. වතුර පාරවල් දියැලි මල් ගස් තියෙන හැටි හිතා ගන්න බෑ. ඒ වටේ ඉන්න ජාති ඇත්තටම මේ වෙනකොට පුදුම වෙනවා. පුදුම වෙනව විතර නෙමෙයි. ඒගොල්ලන්ට හරි ඊර්ෂ්‍යාවකුත් තියෙනවා මේ ඊශ්‍රායල් දේශය ගැන. මොකද ඒ ශාස්ත්‍රීයත්වය වටේ තියෙන රටවල් වලට නැහැ. ඒක අපිට හොඳට පැහැදිලිව පේනවා. right. හොඳයි. දැන් අපි එමු 37 වෙනි පරිච්ඡේදයට. දැන් 37 වෙනි පරිච්ඡේදයට එනකොට දෙවියන් වහන්සේ කියාගෙන යනවා. දැන් ඒ මිනිසුන්ට කියන්නේ අනාගත වාක්‍ය කියන්නේ. අනාගත වාක්‍ය කියන්නේ. මොකද්ද කියන්නේ? ඊශ්‍රායල් සෙනගට කියන්නේ. මම නුඹලව ජාතින් අතර විසිරවලා හැරියා. ඒ විසිරවලා හැරලා මම ආපහු ගේනවා. හැබැයි තව දෙයක් මම කියන්න. නැවත මම නුඹලාව ජාතීන් අතර විසිරවා හරින්නේ නැහැ කියලා කියනවා. මම ආපහු නුඹලව එහෙම රටෙන් පිටුවහල් කරන්නේ නැහැ කියලා කියනවා මේ ගෙන ආපු වතාවට පස්සේ. දැන් අපි දන්නවා එසිකියල් මේක ලියන්නේ ක්‍රිස්තු පූර්ව 500 ගණන් වල. ඒතර සමහර අයට කියන්න පුළුවන් මේ එසිකියල් කතා කරන්නේ නම් මේ යේසුස් වහන්සේ ඉන්න ඉස්සල්ලා කලින් ආපු ඒ යුදෙව්වන් ඇවිල්ලා හිටපු කාලය ගැන කියලා කෙනෙකුට කියන්න පුළුවන්. නැහැ. ඒකට හේතුව අපි දන්නවා යේසුස් වහන්සේගෙන් අවුරුදු 30කට 35කට පස්සේ නැවත වතාවක් මුළු ඊශ්‍රායලෙම යුදෙව්වන්ව පළවා හැරියා රෝම අධිරාජ්‍ය නැවත ඔවුන්ට පිටත් වෙන ආපහු එන්න බැරි වුණා අවුරුදු ගාණක් යනකම්. එතකොට මේ කතා කරන්නේ ඒ ගියාට පස්සේ නැවත ගේන වතාව ගැනයි. හොඳයි. 37 වෙනි පරිච්ඡේදයකට ලොකු අපිට සාක්ෂියක් තියෙනවා. 37 වෙනි පරිච්ඡේදයේ අපි බලමු දෙවනි පදය. උන්වහන්සේ ඒව අතරේ වට කර එහා මෙහා යන්ට මට පැවැත්වූසේක. එවිට සම භූමිය මත පිට ඒවා බහුලව
තිබෙනවාද සිනි. ඒවා හොදටම වියලී තිබුණේය. දැන් මේ ඒවා කියලා කිව්වේ ඇටකටු වගේක්. හරි? මේ තනිතලා භූමියක් තිබුණා. ඒකේ ඇටකටු ගොඩක් විසිරීලා තිබුණා. ඒ ඇටකටු වියලි තිබුණා. ගොඩාක් වියලි තිබුණා. ඒ කියන්නේ මිනිස් ඇටකටු මේ කතා කරන්නේ. මිනිස් ඇටකටු ගොඩාක් තිබුණා. ඒවා වියලිලා තිබුණා. ඒවා අතර යහා මෙහා යන්න සැලසුවා එසිකියල්. එසිකියල්ට යන්න සලස්වා දෙවනන්සේ අහනවා මනුෂ්‍ය පුත්‍රයා මේ ඇටකටු වලට නැවත ජීවත් වෙන්න පුළුවන්. ඊට පස්සේ එසිකියල් කියනවා ස්වාමීනි ඔබ වහන්සේම දන්නවා. ඒකට දෙවනන්සේ කියනවා එසිකියල්ට ඒ ඇටකටු වලට අනාගත වාක්‍ය කියන්නේ ඇටකටු වලට කතා කරලා කියන්න. හරි? එතකොට ඒ ඇටකටු වලට පණ එනවා කියලා. දෙවනන්සේ කියනවා මේ හරි? එහෙම කියලා ඒක උදාහරණයක් හැටියට අරගෙන දෙවියන් වහන්සේ කියනවා ඊශ්‍රායල් ජාතිය නැත්නම් රට නැවත නුඹලා විසින් අත්පත් කරගෙන ඒක සඵලවත් කරනවා කියන එකට සංකේතය තමයි මේ ඇටකටු ගැන අනාගත වාක්‍ය කිව්වේ. ඇත්තටම ඊශ්‍රායල් රට නැත්නම් ඊශ්‍රායල් ජාතික යුදෙව්වොත් ඊශ්‍රායල් රට ක්‍රිස්තු වර්ෂ 1930 ගණන් වලදී ඇටකටු වෙලා තමයි තිබුණේ. හිට්ලර් මිලියන 6ක් යුදෙව්වන්ට ගෑස් කාමරවල මරලා ඇටකටු විතරයි ඉතුරුනේ ඒගොල්ලන්. ඒ වගේම හරියට ජාතියක් හැටියට මුළු යුදෙව්වන් ඒකයල වෙනකොට හිතුවා ගොඩක් අය හිතුවා ආපහු නැගිටින්න බෑ මේගොල්ලන්ට කියලා. කවදාවත් ඒ ජාතියකට ආපහු උස්සන්න බෑ කියලා කිව්වා. වෙච්චර දරුණු විනාශයක් ප්‍රහාරයක් යුදෙව්වන්ට දියත් කරා හිට්ලර් විසින්. දෙවියන් වහන්සේ කියනවා 13 වෙනි පදේ 14 වෙනි පදේ කියනවා දෙවියන් වහන්සේ බව දැනගන්න පිණිස දෙවියන් වහන්සේ මොනවාද මල මියගිය අයව මිනි වලවල් වලින් නැගිටවලා ගේනවා කියලා. අපි දකිනවා 12 වෙනි පදයේම දෙවියන් කියනවා මගේ people මගේ මිනිස්යන්ව මම ග්‍රේව්ස් වලින් මිනි වලවල් වලින් නැගිටවලා ගේනවා වගේම ගේනවා. ඒ කියන්නේ මැරිලා විනාශ වෙලාම තිබුණා. හැබැයි මම ඒගොල්ලන්ව ආපහු අරන් එනවා කියලා කියනවා. දැන් මම මේ දුන්නේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක. පසුබිමක්. මෙහෙම මේක කියපු අනාගතය ඔක්කොම මේ වෙනකොට ඉෂ්ට වෙලා ඉවරයි ඊශ්‍රායල් දේශය තුල. දෙවනවාසේ කිව්වා ඒ ඇටකටු වලට මම මස් වැවෙන්න සලස්වනවා. ඊට පස්සේ ඒකට පණ එනවා, මස් වෙනවා, ඊට පස්සේ හමක් වෙනවා. එහෙම කියලා තිබුණා මිනිස්සු වගේ. ඒ වගේම ඊශ්‍රායල් කියන ජාතිය පටන් ගන්නකොට මුකුත් තිබුණේ නැහැ. දැන් ඒගොල්ලන් මේ ලෝකේ තියෙන බලවත්ම ජාතියක් බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලෝකේ තියෙන හමුදාවන්ගේ බලගතුම හමුදාව ඊශ්‍රායල් හමුදාව. බොහෝ රටවල් වල හමුදාව පුහුණු කරන්නේ ඊශ්‍රායල් ජාතිකයන් විසින්. ඊශ්‍රායල් ආර්මි එක විසින්. ලංකාවෙත් එහෙමයි. ලංකාවේ ආර්මියකට පුහුණු වීම දුන්නේ විශේෂයෙන්ම කොටින්ම පරද්දන්න අවශ්‍ය කරන සියලු තාක්ෂණයේ සියලු දේ සැපයුවේ ඊශ්‍රායල් රට. ඒ ඊශ්‍රායල් රටේ උපකාරය නිසා තමයි ලංකාව දෙමළ කොටි ත්‍රස්තවාදය පරද්දන්න පුළුවන් වෙන්නේ. ඒගොල්ලන්ට ප්‍රහාරය ඉල්ල කරන්න පුළුවන් වුණේ. හොඳයි. පසුබිම මෙන්න මේකයි. ඊශ්‍රායල් කියන රට යුදෙව්වන් ඊශ්‍රායලෙන් පිටත් කරලා තිබුණා. ඊශ්‍රායල් කියන රටක් තිබුණේවත් නෑ යේසුස් වහන්සේ ඉන්න කාලේ ඉඳලා. 1948 මැයි 14 වෙනිදා ඊශ්‍රායල් කියලා රටක් දෙවියන් වහන්සේ බිහි කරා. ලෝකය පුරා විසිරී සිටිය දෙවියන් වහන්සේ විසින්ම විසිරවා හැර තිබුණු යුදෙව් සෙනග ඊශ්‍රායල් සෙනග නැවත ඊශ්‍රායල් දේශයට ඇවිල්ලා පදිංචි වුණා. අද වෙනකොට මිලියන 6කට වඩා යුදෙව්වන් ප්‍රමාණයක් ඊශ්‍රායලයේ ජීවත් වෙනවා. තවත් ගොඩක් කට්ටිය එමින් සිටිනවා. මේ වෙනකොටත් මේ අනාවැකිය ඉෂ්ට වෙමින් තියෙනවා. ඒ වගේම ඊශ්‍රායලයේ යන ඕන කෙනෙකුට පේන දෙයක් තමයි එහි තියෙන ශාස්ත්‍රීයත්වය. ඊශ්‍රායලයේ තමයි ලෝකයේ පළතුරු එළවලු අපනයනය කරන රටවල් වලින් සාමාන්‍යකදී per capita ගත්තාම ඒ කියන්නේ භූමි ප්‍රමාණයත් එක්ස්පෝර්ට් කරන ප්‍රමාණයත් ගත්තාම ලෝකයේ ඉන්න විශාලතම පළතුරු සහ එළවලු අපනයනය කරන රට. වෙන රටවල් වලට අපනයනය කරන රට ඊශ්‍රායලය. ඒ වගේම එහි ශාස්ත්‍රීයත්වය ගැන කතා කරන්න දෙයක් නැහැ. වතුර බහුලව තියෙන රටක්.
මම ඒක ඇස් දෙකෙන් දැක්කා. ඒ වගේම මහා විශාල ශාස්ත්‍රීයත්වයක් ලස්සනක් ඒ ප්‍රදේශලා රටේ තියෙනවා. දැන් ඔය පසුබිම තුල ඉඳගෙන තමයි එසේකියල් 38 වෙනි පරිච්ඡේදය අපි කියවන්න ඕන. එසේකියල් 38 දී මොකද්ද වෙන්නේ? 38 වෙනි පරිච්ඡේදයේ දකින්නවා දෙවියන් වහන්සේ අමුතු කතාවක් කියනවා. දැන් මේ රට මේ වගේ ශාස්ත්‍රීය වෙලා සාමයෙන් සමෘද්ධියෙන් ඉන්නකොට දෙවියන් වහන්සේ කියන මෙන්න මෙහෙම දෙයක් වෙනවා. 38 දෙවනි පදයයි තුන්වෙනි පදයයි හතරවෙනි පදයයි කියන්නේ. මනුෂ්‍ය පුත්‍රය රොෂීද මෙෂෙක්හිද තූබල්හිද අධිපතියා වන මාගොග් දේශයේ ගොග්ට විරුද්ධව නුඹේ මුහුණ හරවාගෙන ඔහුට විරුද්ධව අනාගත වාක්‍ය කියමින් ස්වාමීන් දෙවියන් වහන්සේ මෙසේ කියනසේකයි කියන්න. රොෂීද මෙෂෙක්හිද තූබල්හිද අධිපතියා වන ගොග් මම නුඹට විරුද්ධ වෙමි. මම නුඹ පස්සට හරවා නුඹේ කකුවල කොකු දමා නුඹ සහ නුඹේ මුළු සේනාව අසුන්ද අසුරුවන්ද ඇතුළු පිටපිට ගෙන යන්නෙමි. ඔවුන් සියල්ලෝම අලංකාර වස්ත්‍ර ඇඳගෙන පලිස්ස කුඩා පලිස්ස ඇති මහත් සමූහයක්ව සියල්ලෝම කඩු පාවිච්චි කරන්නව සිටිති. දැන් මෙතන කියනවා ගොග් කියන කෙනෙක්ට කතා කරලා කියනවා දෙවියන් වහන්සේ කියනවා කියන්න කියලා ගොග්ට විරුද්ධව සිටිනවා කියලා දෙවියන් වහන්සේ කියන්නේ. ඒ ගොග් ඉන්නේ කොහෙද? මාගොග් කියන දේශයේ. මාගොග් කියන දේශයේ ඉන්න ගොග්ට විරුද්ධව කතා කරන්න. ඒ වගේම Prince of Rosh කියලා තියෙනවා. ඒ කියන්නේ රොෂ්හි අධිපතියා. දැන් දානියෙල් පොත පොඩ්ඩක් අපි කියවුවොත් දානියෙල් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ එහෙම අපි විශේෂයෙන් බැලුවොත් අපි දකිනවා මේ ප්‍රින්ස් නැත්නම් මේ අධිපතියා කියන කෙනා මිනිස්සෙක් නොව යක්ෂ ආත්මයක් කියලා. හරි. අධිපතීන් කියන්නේ යක්ෂ අධිපති. මේ ගොග් කියන්නේ ඒ වගේම යක්ෂයාට නැත්නම් යක්ෂ අධිපතියෙකුට කියන නමක්. මේක ආමොස් පොතේ ඔග් කියලා කියනවා. ගොග් කියලා කියනවා. මේ ගොග් කියන ස්පිරිට් එකයි. ඒ ගොග් ඉන්නේ කොහෙද? මාගොග් ප්‍රදේශයේ. අධිපත්‍යන ප්‍රදේශය. ඒ වගේම රොෂ් කියන ප්‍රදේශයේ නැත්නම් රොෂ් කියන පළාතේ අධිපතියාට විරුද්ධව කියන්න ඒ රොෂ් විතරක් නෙමෙයි මෙෂෙක් තුබාල් කියන ප්‍රදේශත් ආයි. ඒ අයට කියන්න කියලා තියෙනවා දෙවියන් වහන්සේ මම නුඹට විරුද්ධව ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. පසු කාලයකදී මම නුඹව හරවලා නුඹගේ හක්කට කොක්කක් දාලා මම ඇදගෙන එනවා කියලා කියනවා තැනකට. හරි? නුඹගේ හමුදාව, නුඹගේ සියලු මිනිස්සු, ඒ හමුදාව එක්ක මම නුඹව ඇදගෙන එනවා. හැබැයි ඇදගෙන එන්නේ හක්කට කොක්ක දාලා කියලා කියනවා. දැන් අපි ඉස්සෙල්ලා බලමු කවුද මේ රොෂ් කියන්නේ? නැත්තම් මේ රටවල් ටික. මොනවාද මේ රොෂ් කියන රට මොකද්ද? මෙෂෙක් කියන්නේ, ටුබාල් කියන්නේ මොකද්ද කියලා. උප්පත්ති පොතේ 10 වෙනි පරිච්ඡේදයේ දෙවනි පදයට පොඩ්ඩක් බලන්න. උප්පත්ති 10:2. යසෙත්ගේ පුත්‍රයෝ නම් ගෝමර්, මාගොග්, මාදයි, යාවන්, තූබල්, මෙෂෙක් සහ තීරාස්. හොඳයි. මේකේ තියෙනවා ජෙෆත්ගේ පුතු නම් ගෝමර්, මාගොග්, මාදයි, යාවන්, තූබල්, මෙෂෙක් සහ තීරාස් කියලා. එතකොට ගෝමර්ගේ පුතු කියලා තියෙනවා. තව තොගර්මා එහෙම කියලා තියෙනවා. එතකොට ජාවන්ගේ පුතු කියලා තියෙනවා. එලියා තාෂිෂ් එයකිටියම් කියලා. දැන් මේ ඇවිල්ලා නෝවගේ පුතුන්ගේ නම. නෝවගේ පුතෙක් තමයි ජෙෆත් කියන්නේ. එතකොට ජෙෆත් කියන පුතාගේ පුතු තමයි ගෝමර්, මාගොග්, මෙෂෙක් කියන්නේ, තුබාල් කියන්නේ. ඒතර ගෝමර්ගේ පුතු ඉන්නවා තොගර්මා කියලා.
දැන් ආපහු එසිකියල් 38ට ඇවිල්ලා මේ නම් ටික පොඩ්ඩක් බැලුවොත් අපි එසිකියල් 38 කියන මේ මෙෂෙක් තුබාල් ඒ වගේම රොෂ් ඒ වගේම පල්ලෙහාට කියවගෙන යනකොට අපි දකිනවා පර්ෂියා ඉතියෝපියා සමහර ඒවල පුට් කියලා ඇති ඒ වගේ ගෝමර් සහ ඔහුගේ හමුදාවද 6 වෙනි පදයේ තියෙනවා ගෝමර් සහ ඔහුගේ හමුදාවද තොගර්මා ප්‍රදේශවලින්ද එනවා මේ ඔක්කොම අර උත්පත්ති 10 නෝවගේ පරම්පරාවේ ළමයින්ගේ නම් හරි මේ ඒ නම් වලින් තමයි දෙවියන් වහන්සේ මේ අනාවැකිය දෙන්නේ මේ වෙනකොට එසිකියල්ගේ කාලේ වෙනකොට මම විශ්වාස කරනවා ගොඩක් මම දන්නේ නැහැ මම එච්චර හෙව්වේ නැහැ ඒ සම්බන්ධව අනිවාර්යෙන් මම හිතනවා මේ ගෝමර් කියලා ප්‍රදේශයක් තිබුණාද කියලා මම දන්නේ නැහැ ඒ නම් වෙනස් වෙන්නේ නැති මොකද කාලෙන් කාලෙට රටවල් වල නම් වෙනස් වෙනවා ආරම්භයේ තිබිච්ච ඒ සමහර රටවල් වල නම් වගේ නෙමෙයි කාලෙන් කාලට රටවල් වල නම් වෙනස් වෙනවා ඒ නිසා තමයි දෙවියන් වහන්සේ මම විශ්වාස කරන්නේ මේ ඔරිජිනල් නම ඒ කියන්නේ නෝවගේ පුතු ජලගැල්මෙන් පස්සේ ගිහිල්ලා පදිංචි වෙච්ච ස්ථාන තමයි මේ ස්ථාන ඒ ස්ථානවල නම් තමයි මේ දෙවියන් වහන්සේ මේ සඳහන් කරලා තියෙන්නේ එතකොට අපි ඉතිහාසයෙන් අපි හොයලා බලපුවාම අපිට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා මේ රටවල් තියෙන්නේ කොහෙද නැත්නම් මේ නම් වලින් කියන රටවල් ඇත්තෙන්ම මොන රටවල්ද කියලා. මාගොග් ප්‍රදේශය කියලා කියන්නේ අද රුසියාවේ උතුරු ප්‍රදේශය. රුසියාව සහ ඒ ප්‍රදේශය. ඒ රොෂ් කියන්නේ ඒ සමහර ඒ ප්‍රදේශ. මෙෂෙක් කියන්නේ මොස්කව් කියන ප්‍රදේශය. ඒ වගේම තව තුබාල් කියලා කියන්නේ රුසියාවට දකුණු දිගින්. ඔය යුක්‍රේනය, ජෝර්ජියා වගේ රටවල්. ඒ වගේම කියනවා තව ගෝමර් කියලා කියන්නේ ජර්මනිය සහ ප්‍රංශය. තොගර්මා කියන්නේ තුර්කිය. ඒ ප්‍රදේශය. ඒ වගේම පර්සියාව අපි දන්නවා ඉරානය. දැන් මේ රටවල් අපි හොඳට බැලුවොත් මගේ අර එසිකියල් 38 කියන අනාවැකිය කියන ඒ වීඩියෝ එකෙත් මම කියලා මේ රටවල් මේ වෙනකොට ලෝක ප්‍රවෘත්ති වල මුල් තැනට ඇවිල්ලා තියෙනවා එක එක කාරණාවල් නිසා. හැබැයි පොදු දෙයක් තියෙනවා. මේ වෙනකොට ජර්මනිය ප්‍රංශය හැර මේ සඳහන් කරලා තියෙන සියලුම රටවල් ඊශ්‍රායල් විරෝධී රටවල්. විශේෂයෙන්ම රුසියාව සහ ඉරානය. රුසියාව සහ ඉරානය මේ වෙනකොට ඊශ්‍රායලයට තර්ජනය කරලා තියෙනවා. ඉරානය කියලා කියනවා ඊශ්‍රායලය කියන රට සිතියමෙන් අයින් කරනවා කියලා. රුසියාව අනතුරු අඟවලා තියෙනවා. බොහෝ අවස්ථාවල අනතුරු අඟවුවා. මේ රටවල් ඊශ්‍රායලයේ වටේ තියෙන ඊශ්‍රායලට සතුරුව සිටින රටවල්. දෙවියන් වහන්සේ කියනවා අවසාන කාලේ අන්තිම කාලේ මේ ඊශ්‍රායල් සෙනග සාමකාමීව වාසය කරනකොට ඔවුන්ගේ කඳුවල ඔගොල්ලෝ කියවලා බැලුවා 11 වෙනි පදේ 12 වෙනි පදේ අපි දකිනවා ඔවුන් ආරක්ෂා සහිතව ඒ රටේ ජීවත් වෙනකොට ඔබගේ සිතේ සිතුවිලි එනවා ඒ රට ගිහිලා ආක්‍රමණය කරන්න. ඒ ආක්‍රමණය කරනවා කියලා හිතාගෙන මහ විශාල හමුදාවක් මේ රටවල් වල කට්ටිය එකතු වෙලා මේ වෙනකොටත් සූදානම් වෙමින් සිටිනවා ඊශ්‍රායලය ආක්‍රමණය කරනවා. යුක්‍රේනයේ තියෙන ප්‍රශ්නය මම විශ්වාස කරනවා අනිත් පැත්ත හැරිලා ඒක ඊශ්‍රායලයේ පැත්තට එයි කියලා. ඒකට හේතුව තමයි මේ වෙනකොට ලෝක දේශපාලනය තුල ඊශ්‍රායලය තනි වෙලා තියෙනවා. මේ වෙනකන් හැම අවස්ථාවකම ඊශ්‍රායලට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාවක් ගෙනාවොත් මොන රටින් හරි
විශේෂයෙන්ම රුසියාව මීට ඉස්සලා කීප වතාවක්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ගෙනාව ඊශ්‍රායලට විරුද්ධව යෝජනා. ඒ ගෙනාපු හැම අවස්ථාවකම ඇමරිකාව ඊශ්‍රායලට සහයෝගය දීලා වීටෝ බලය පාවිච්චි කරලා ඒ යෝජනාව පරාජය කළා. නමුත් මීට සති දෙකකට ඉස්සෙල්ලා ඇමරිකාවේ කිව්වා ජනාධිපතිතුමා ඇතුළු ජෝන් කෙරියේ ආරක්ෂක ලේකම් රාජ්‍ය ලේකම් මීට පස්සේ අපිට බැරි වෙයි ඊශ්‍රායලය ආරක්ෂා කරන්න කියලා. ඒ කියන්නේ ඊශ්‍රායලයට හිටපු එකම හිතවතා යාළුවත් ඊශ්‍රායලට අහිමි වුණා. දැන් ඊශ්‍රායලට කිසි කෙනෙක්ගේ පිහිටක් නැහැ. දෙවියන් වහන්සේගේ පිහිට හැර. දැන් මේ පසුබිම තුල මේ එසේකියල් 38 අනාවැකිය මෙන්න මෙහෙම කියනවා. 8 වෙනි පදය 38 8 වෙනි පදය පොඩ්ඩක් කියවා. බොහෝ දවස් ගිය පසු නුඹ ප්‍රධානකමට පත් වී කඩුවෙන් මිදී තිබෙන දේශයකට මතු අවුරුදුවලදී එනවා ඇත. එහි වැසියෝ බොහෝ ජනයන් අතරින් ඊශ්‍රායල් කඳුවලට රැස් කරනු ලැබුවෝය. ඒවා නිතරම පාළුවක්ව තිබෙන නමුත් ඔවුන් ජනයන් අතරින් ගෙන්වනු ලැබ සියල්ලෝම නිසැකවම එහි වාසය කරති. හොඳයි මේක කියනවා එහි පාළුව තිබුණා. නමුත් දැන් ඒවා පාළු වෙලා නැහැ. එහෙමයි අර්ථය වෙන්නේ. Long being desolate, they were brought out of the nation. ඒ වුණ ජාතීන් අතරින් මුදවාගෙන දැන් වුන් ආරක්ෂිතව සැපසේ වාසය කරනවා. එහෙම වාසය කරන කොට තමයි නුඹ ඒ දේවල් කොල්ල කන්න රටට ඇතුල් වෙන්න යන්නේ. හරි. මෙතන කියනවා රටවල් මේ ඔක්කොම ඇතුළුව බොහෝ ජාතීන් නුඹ අතර ඉන්නවා කියලා. ඒක නිසා මම විශ්වාස කරනවා මේ ආක්‍රමණය සිද්ධ වෙන්න යනකොට ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනාවක් ගෙනල්ලා ඒ තියෙන මුස්ලිම් රටවල් විතරක් නොවේ ඒ මුස්ලිම් රටවල් වලට සහයෝගය දක්වන ලෝකයේ අනිත් රටවලුත් මේ ආක්‍රමණයට සම්බන්ධ වෙයි කියලා. දැන් ලස්සන වැඩේ කියන්නේ දෙවියන් වහන්සේ තමයි මේ අයව ගෙන්නන්නේ. දෙවියන් වහන්සේ කියනවා මම ඔබගේ හක්කට කොක්කක් දාලා තමයි ඇදගෙන එන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද දන්නවද? මේ රුසියාවට විශේෂයෙන් මේක කියන්නේ රුසියාවට තමයි හක්කට කොක්ක දානවා කියලා කියන්නේ. එයා තමයි ඒක නායකත්වය දෙන්නවා කියලා කියන්නේ. රුසියාවට අවශ්‍ය නැහැ මේ යුද්ධයට සම්බන්ධ වෙන්න. හැබැයි ඒගොල්ලන්ව බලෙන් ඇද ගන්නවා කියලා තියෙනවා. ඇත්තෙන්ම ඔය යුක්‍රේන් ප්‍රශ්නේදී රුසියාව කිව්වා අපිට මේ ප්‍රශ්නය ඕනේ නැහැ අපිව බලෙන් මේ ප්‍රශ්නයට ඇදගත්තා දැන් අපිට එළියට එන්න බෑ කියලා. ඒක නිසා තමයි මම හිතන්නේ ඔය යුක්‍රේන් ප්‍රශ්නය හරහා තමයි මේක එන්නේ කියලා. මොකද යුක්‍රේනයේ ඉන්න යුදෙව්වන්ට මේ වෙනකොට රෙජිස්ටර් වෙන්න කියලා ඒ රුසියාවට ලැබි කට්ටිය කියලා තියෙනවා. හොඳයි. ඒක වෙන කතාවක්. මොකද්ද වෙන්න යන්නේ? මේ යාක්‍රමණ සිද්ධ වෙනකොට මොකද්ද වෙන්නේ? දැන් ඒක තියෙනවා 19 වෙනි පද. නෑ 18 19. මොකද කියන්නේ? ගොස් ඊශ්‍රායලට විරුද්ධ වෙන ඒ කාලයේදී මාගේ උදහස මාගේ මුහුණෙහි ඇවිලෙනවා ඇතැයි ස්වාමී දෙවියන් වහන්සේ කියන සේක. මාස්නසාද මාගේ කෝපයෙන්ද මාගේ උදහස් ගින්නෙන්ද මෙසේ කියමි. සැබවින්ම ඒ කාලයේදී ඊශ්‍රායල් රටෙහි මහත් කම්පාවක් වන්නේ. මහත් කම්පාවක් නෙමෙයි අතර භූමි කම්පාවක්. earthquake. Great earthquake in the land of Israel. ඒ කියන්නේ මේ ගොග් සහ මේ හමුදාව ඊශ්‍රායල් රටට ඇතුල් වෙනකොට මම විශ්වාස කරනවා වුන් ඇතුල් වෙන්න යන්නේ සිරියාව හරහා කියලා. දැන් හිටපු ගමන් සිරියාවට සාමය ඇවිල්ලා. මට අද පුදුම වුණා. මම අද නිවුස් බලනකොට මම දැක්කා අර හොම්ස් කියන ප්‍රදේශයෙන් කැරලි මොනවාද රිබෙල්ස්ලා අයින් වෙලා මෙන්න මේ හොම්ස් කියන ප්‍රදේශයට සාමය ආවා කියන්නේ මුළු සිරියාවේ ප්‍රශ්න විසඳුණා කියන එකයි. සිරියාවේ ප්‍රශ්න විසඳන්න යටින් හොරෙන් මොකක් හරි කවුරු හරි ගිවිසුම් දෙක තුනක් ගැහුවා. අපි තාම දන්නේ නැහැ මොකද්ද ගිවිසුම කියලා. හැබැයි මගේ ආත්මයට දැනෙන දේ මම කියන්නම්. මම වරදින්න පුළුවන් සමහර විට. මම දන්නේ නැහැ. මම ඔය දේශපාලන ගැන වන්තර හොයන්න යන්නේ. මට හිතෙනවා
සිරියාවේ දැන් ඉන්න ජනාධිපති අසාඩ් අවුරුදු 40ක් තිස්සේ හෙස්බුල්ලා සංවිධානයට උදව් කරාට ඊශ්‍රායල්ට ගහන හෙස්බුල්ලා සංවිධානයට හමාස් සංවිධානයට උදව් කළාට සිරියාව කෙලින්ම ඊශ්‍රායලට පහර දුන්නේ නැහැ 67න් පස්සේ. හරි සමහර අවස්ථාවල චුට්ට නිකන් ෆයිට් වුණාට 67න් පස්සේ ප්‍රහාරයක් ආවේ නැහැ. මම විශ්වාස කරනවා මේ අසාඩ්ට විරුද්ධව මේ නැගුණු කැරැල්ල මුස්ලිම් බ්‍රදර්හුඩ් කියන සංවිධානය ගෙනාවේ අසාඩ්ව කැමති කරගන්න කියලා මේ ආක්‍රමණයට. මේ ආක්‍රමණයට දැනුත් මම දන්නේ රුසියාව දන්නවද කියලා. මම හිතන්නේ රුසියාව තාම ඒකට කැමති නැහැ. හැබැයි දෙවියන්වහන්ස කියනවා හක්කට කොක්ක දාලා දගෙන එනවා කියලා. කොයි වෙලාවක හරි මේ කට්ටිය එකතු වෙලා මේ ආක්‍රමණය සිද්ධ වෙන්න යන්නේ සිරියාවේ ගෝලාන් කඳුවැටිය හරහා. ඒ කියන්නේ සිරියාවේ උතුරු ප්‍රදේශය. මම ගිය මාසේ කිය වෙලාවේ ඊශ්‍රායලයට මම ගියා මේ සිරියාවේ බෝඩර් එකට. ඊශ්‍රායල් සිරියා දේශ සීමාව තියෙන තැනට මම ගියා. එතන ඇත්තටම ආමියකේ ලොකු මොකද්ද ආරක්ෂක වළල්ලක් නැහැ සමහර තැන්වල. අපි හිටපු තැන එක සෝල්ජර් කෙනෙක් විතරයි හිටියේ. එහා පැත්තේ වැටක් තියෙනවා, වැටෙන් එහා පැත්තේ සිරියාව. කම්බි වැටක් තියෙන. කම්බි වැටක් කියන අපේ ගෙවල් වලට ගන්නවා වගේම එක කම්බියකින් ගහලා තියෙන වැටක්. අපි සාමාන්‍ය රටවල් දෙකක් අතර වෙන් වෙනකොට කම්බි වැටවල් 3-4ක් තියනවා. එහෙම කියලා. මෙතන එක කම්බි වැටකින් එහා පැත්තේ ඒගොල්ලෝ කියනවා මයින්ස් වලලලා තියෙනවා කියලා. ඉතින් ඒ වුණත් ඒ වැටෙන් එහා පැත්ත සිරියාව, වැටෙන් මෙහා පැත්ත ඊශ්‍රායල්. එක සෝල්ජර් කෙනෙක් හිටියේ. ඒක නිකන් සාමාන්‍ය සුළු කනක ආරක්ෂාව ඉතර නැති තැනක්. මම දන්නේ නැහැ එහෙම කරලා තියෙන කියලා. කොහොමද මම විශ්වාස කරනවා. මම හිතනවා මේ සිරියානු හමුදාව සිරියාව හරහා මේ අන්තර්ජාතික හමුදාව ඊශ්‍රායලට ඇතුල් වෙන්න යන මේ උතුරු ගෝලාන් කඳුවැටිය හරහා. එහෙම වෙනකොට මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ කියනවා මම නුඹ ඊශ්‍රායල් දේශයේ මහා භූමිකම්පාවක් සිද්ධ වෙන්න යනවා. මේ භූමිකම්පාව තමයි ලෝක ඉතිහාසයේ සිදු වෙච්ච දරුණුම භූමිකම්පාව. ඒකෙදි 20 වෙනි පදයේ 20 වෙනි පදයේ කියනවා ඒ භූමිකම්පාව නිසා මුහුදේ මාළුව මැරෙනවා. බඩගා යන සතු මැරෙනවා. ඒ ඔක්කොම සෙලවෙන්න යනවා. මුළු ලෝකයම සෙලවෙන්න යනවා. ඒ වගේම කඳු පහතට හෙළනු ලබනවා කියන. ඒ කියන්නේ කඳු පොළවට සමතලා වෙන්න තරම් දරුණු භූමිකම්පාවක් ඇති වෙනවා. මේ හමුදාව එන්නේ කොහෙන්ද? කඳු හරහා. කඳු හරහා එනකොට දෙවියන් වහන්සේ භූමිකම්පාවකින් තමයි ඒ හමුදාව විනාශ කරන්නේ. ඒ වගේම 21 වෙනි පදය. මොකක්ද කියන්නේ? 38-21. මාගේ සියලු කඳු පිට ඔහුට විරුද්ධව පැමිණෙන්නට කඩුවට අඬගසන්නේ ස්වාමීන් දෙවියන් වහන්සේ කියනසේක. එක එක මිනිස්යාගේ කඩුව ඔහුගේ සහෝදරයාට විරුද්ධව වන්නේ. එක එක මිනිස්යාගේ කඩුව ඔහුගේ සහෝදරයාට විරුද්ධව වන්නේ. ඒ මොකක්ද? අපිට පොඩ්ඩක් පැහැදිලි මදි වගේ. මම පැහැදිලි කරලා දෙන්නම්. මේ ආක්‍රමණය කරන හමුදාව ඇත්තෙන්ම සමන්විත වෙන්නේ වැටිපුර මුස්ලිම් අයගෙන්. මුස්ලිම් රටවල. ඉතින් අපි දන්නවා මුස්ලිම්ලා අතර නිකායන් දෙකක් තියෙනවා සුන්නි සහ ෂියා කියලා. ඒ සුන්නි සහ ෂියා කියන අය අතර මේ වෙනකොට දරුණු වෛරයක් ඇති වෙලා තියෙනවා. දැන් මේ මුස්ලිම් අයම දන්නේ නැහැ කොහොමද මේ වෛරය නැත්නම් මේ බෙදීම සමතේකටපත් කරන්නේ කියලා. ඒගොල්ලන්ට හොඳම ක්‍රමය තමයි මේ සමතේකටපත් කරන්න ඒගොල්ලන්ගේ පොදු හතුරාවන ඊශ්‍රායලට පහර දීම හරහා. ඒක නිසා තමයි මේ යෝජනාව එකාතකින් ඒගොල්ලෝ ගේන්නේ ඒ මුස්ලිම් රටවල් වල නැත්නම් මුස්ලිම් සමාජය තුළ තියෙන මේ බෙදීම වෙන්වීම එකමුතු කරන්න. ඉරානය කියන්නේ ෂියා රට. ඒ වගේම රුසියාවේ වැඩිපුර ඉන්නේ ෂියාය.
නමුත් අනිත් පැත්තෙන් ඊජිප්තුව අනිත් පැත්තෙන් ලිබියාව ඒ වගේ රටවල් වල ඉන්නේ සුන්නි මුස්ලිම්වරු. දැන් මේ තුර්කියේ තමයි සුන්නි ගොඩක් ඉන්නවා, ෂියායත් ඉන්නවා. දැන් මේ ඔක්කොම එකතු කරන්න පුළුවන් හොඳම මාර්ගය තමයි ඊශ්‍රායලයේ කියන පොදු සතුරාට පහරක් එල්ල කරන එක. ඒ වෙලාවේදී මේගොල්ලෝ එකතු වෙනවා. එකතු වෙලා තමයි මේ සුන්නි ෂියා දෙගොල්ලම එන්නේ මේ කඳුවලට. හැබැයි කඳුවලට ආවම මොකද වෙන්නේ? භූමිකම්පාවක් ඇවිල්ලා මහා විනාශයක් වෙනවා. වෙනකොට මොකද වෙන්නේ? කඳුවලට වැල්ලෙනවා ගොඩක්. ඉතුරු වෙන කට්ටිය මොකද කරන්නේ? ඕන් දැනගන්නවා මේක දෙවියන්ගේ කෝපයක්. නැත්නම් අල්ලාහගේ කෝපයක් කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඒගොල්ලන්ට තේරෙන්න ගන්නවා. ඒක නිසා මොකද කරන්නේ? එක එක්කෙනා සුන්නියයි ෂියායට දොස් කියනවා. ෂියායි සුන්නියට දොස් කියනවා. උඹලා තමයි අපිව ගෙනාවේ. උඹ අපි හොඳට හිටියා. අපිව මෙතනට ගෙනාවේ උඹලා තමයි මරන්න කියලා. ඒ දෙගොල්ලෝ ගහ ගන්නවා. හරි. කොහෙද ගහගන්නේ? ඊශ්‍රායලේ කඳුවල. ඒගොල්ලෝ ආවේ ඊශ්‍රායලට ගහන්න. අන්තිමට ඒගොල්ලෝ ගහ ගන්නවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි 22 වෙනි පදේ. මොකක්ද කියන්නේ? මම වසංගතයෙන්ද ලෙයින්ද ඔහු සමග විනිශ්චයට පැමිණ ඔහු සහ ඔහුගේ සමුදාවන්ද ඔහු සමග සිටින බොහෝ ජනයන්ද පිටත ජලධාරාවන් සහ මහත් ගල් වර්ෂාවක්ද ගිනිද ගෙන්ද ගන්ද වස්සවන්නෙමි. දෙවියන් වහන්සේ මොකද කරන්නේ? අහසෙන් එවනවා උල්කාපාත වර්ෂ. ගිනි ගෙන්දකම් සහ වසංගත. උඩින් ගල් වර්ෂාවක් එවන්නේ ඇයි දන්නවද? භූමිකම්පාවෙන් පහළ තියෙන පල්ලෙහාන් යන හමුදාව විනාශ වුණාට උඩින් ප්ලේන්ස් යන්න පුළුවන්, ප්‍රහාරක ගුවන් යානා යන්න පුළුවන්. ඒ ප්‍රහාරක ගුවන් යානා ඊශ්‍රායලය ආක්‍රමණය කරනකොට මහා ගල් වර්ෂාවක් ඇවිල්ලා ඒ ප්ලේන්ස් ඔක්කොම විනාශ වෙනවා. ඒක නිසා තමයි මේ මුළු මුස්ලිම් ලෝකේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම මේ සිදුවීම තුලින් හෙළවෙන්න යනවා. මොකද මේ ඊශ්‍රායල් මෙච්චර කල් දින්න දැන් 67ත් ඊශ්‍රායලට ගහන්න ආව රටවල් ගොඩක් ඊශ්‍රායලේ දින්න. ඒ දින්නේ ඊශ්‍රායල් යුද්ධ කරලා. ඊශ්‍රායල් අනිත් පැත්තට ගැහුවා. ගහපු නිසා යුද්ධ කරා. ඒ නිසා ඒක ඇත්තට දෙවියන් වහන්සේගේ ග්ලෝරි එක තමයි සම්මානික තියෙනවා. නමුත් ඒක යුද්ධමය දක්ෂකම කියලා කියනවා. කොටිම මේ වෙනකොට ඊශ්‍රායලයත් විශ්වාසික හිතනවා මේ ඒගොල්ලෝ හරි වැඩකාරයෝ නිසා තමයි මේක වුනේ කියලා සමහර ඊශ්‍රායල්වරු හිතනවා. විශේෂයෙන්ම උතුරු කරේ ඉන්න ඊශ්‍රායල්වරු. ඒගොල්ලෝ හිතනවා අපි හොඳ දක්ෂ යුද්ධ දක්ෂ මිනිස්සු ඒ නිසා අපි දින්නා කියලා. ඒගොල්ලෝ ගොඩක් අය කියන්නේ නැහැ මේ දෙවියන් වහන්සේ තමයි ඒගොල්ලන්ව දිනෙව්වේ කියලා. සමහර අය කියනවා නමුත් ගොඩක් අය කියන්නේ නැහැ. දැන් මෙහෙම දෙවියන් වහන්සේ මේ හමුදාවන් විනාශ කරනකොට මුළු ලෝකෙම හෙළවෙන්න යනවා. මුළු ලෝකෙම හෙළවිලා. මේගොල්ලන් දැනගන්න යනවා විශේෂයෙන්ම මේ මුස්ලිම් අය දැනගන්නවා මේක දෙවියන් වහන්සේගේ උදහස. ඒගොල්ලෝ කියන විදිහට ඒගොල්ලන්ගේ විදිහට අල්ලාහගේ උදහස. කියන්නේ අල්ලාහ කැමති නැහැ මේ දේ කරනවට කියලා ඒගොල්ලෝ හිතන්න යනවා. ඒ නිසා මොකක්ද අන්නද වෙන්නේ? එසිකියල් 39 වෙනි සමාන 38 23 වෙනි පදේ කියනවා. මෙසේ මා උතුම්ව ශුද්ධ සිටින බව පෙන්වා මා ස්වාමීන් වහන්සේ බව බොහෝ ජාතීන් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියේ ප්‍රකාශ වන්නේ. හොඳයි. ඒ වගේම 7 වෙනි පදෙත් කියනවා. හතද පාස්ටර්? Η Μαρσέλα τους είχε πάντα τους ιδιωτής. Πάστε. Τους μεγάλωσε όπως τις κατέβηκε στο ξερό της το κεφάλι. 39 7 වෙනි පදේ. මාගේ ශුද්ධ වූ නාමය තවත් කෙලසන්ට ඉඩ නැර මම මාගේ ශුද්ධ වූ නාමය මාගේ සෙනග වූ ඊශ්‍රායලයන් අතරෙහි දන්වන්නෙමි. ජාතින්ද ස්වාමීන් වහන්සේ වන මා ඊශ්‍රායලයන් අතරෙහි ශුද්ධව සිටින බව දැනගන්නවා ඇත. හොඳයි. දැන් බලන්න මේකේ කියනවා දෙවියන් වහන්සේ කාරණා දෙකක් කරනවා. 23 වෙනි පදේ 38 23 කිව්වා මගේ නාමය නැත්තම් මාම කවුද කියලා බොහෝ ජාතීන්ගේ ඇස් ඉදිරියේ ප්‍රකාශ වෙන්න යනවා. වෙන විදිහට කිව්වොත්
බොහෝ ජාතීන් දැනගන්න යනවා දෙවියන් වහන්සේ මුළු ਸਰව බලධාරී දෙවියන් වහන්සේ බව. මේ අපි අදහන දෙවියන් වහන්සේ ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ, මේ ආබ්‍රහම් ඊසාක් යාකෝබ්ගේ දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේ මුළු ලෝකේම දෙවියන් වහන්සේ බව මුළු ලෝකේ ඉන්න සියලු ජාතීන් දැනගන්න යනවා කියලා කියනවා. 23 වෙනි පදේ කියනවා. ඒ විතරක් නෙමෙයි. 7 වෙනි පදේ කියනවා මොකක්ද? මගේ සෙනග වන ඊශ්‍රායල් සෙනග අතරේ මගේ නාමය උසස් වෙන්න යනවා ඕනොත් දැනගන්න. මම තමයි ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ කියලා. ඒක තමයි මෙතන කිව්වේ. දැන් පොඩි ප්‍රශ්නයක් ආව මට ඉස්සර. මම මේක අර වීඩියෝ එකේ කරනකොටත් මට ඒ ප්‍රශ්නේ තිබුණා. ඇයි දෙවියන් වහන්සේට අවශ්‍ය ඊශ්‍රායල් සෙනග අතර එයාගේ නාමය උසස් කරගන්න? ඇයි යුදෙව්වෝ දන්නේ නැත්ද දෙවියන් වහන්සේ මෙහෙම ඒගොල්ලන්ගේ දෙවියන් වහන්සේ කියලා? ඒගොල්ලන්ව ගෙනාවේ දෙවියන් වහන්සේ කියලා. මම අන්තිමට ගිය වතාවේ ඊශ්‍රායලට ගියාම මට හම්බ වුණා සහෝදරියක්. මේ සහෝදරිය යේසුස් වහන්සේ විශ්වාස කරන යුදෙව් සහෝදරියක්. ඇය අපිට කිව්වා මේ වෙනකොට ඊශ්‍රායලයේ යුදෙව්වන්ගේ තත්වය, විශේෂයෙන්ම උතුරු පළාතේ ජීවත් වෙන යුදෙව්වන්ගේ ස්වභාවය, එලවි වගේ ප්‍රදේශවල සහ උතුරු කරේ ඒ අයට බොහෝ අය දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඕන් ගොඩක් පාපයට මේ වෙනකොට යොමු වෙලා තියෙනවා. ඒ සහෝදරිය කිව්වා මේ වෙනකොට ඊශ්‍රායලයේ ගබ්සා කිරීම විශාල ලෙස සිද්ධ වෙනවා කියලා. ඒ කොටින්ම කියනවා නම් ඊශ්‍රායල් හමුදාවේ නිල වශයෙන් ඒ හමුදාවේ ඉන්න කාන්තාවන් පළමු ගබ්සා 3 හමුදාවේ වියදමින් කරලා දෙන්න තරම්, නීතියක් ගේන්න තරම් විශාල ගබ්සා ප්‍රමාණයක් සිද්ධ වෙනවා යුදෙව්වන් අතර මේ වෙනකොට. ඒකට හේතුව ඒ බොහෝ දෙනෙක්, විශේෂයෙන්ම තරුණ පරම්පරාවේ අය දෙවියන් වහන්සේව විශ්වාස කරන්නේ නැහැ. යුදෙව් උතුරු පළාතේ තරුණ අය විශේෂයෙන්. දෙවියන්වහන්සේ කියනවා මේ සිකේල් 39 මාගේ සෙනග අතර මාගේ නාමය මම උසස් කරගන්නවා. ඕන් දැනගන්න යනවා මම ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ බව කියලා. අන්න ඒකට තමයි දෙවියන් වහන්සේ මේ දේ කරන්නේ. දෙවියන් වහන්සේ අර හක්කට කොක්කක් දාලා ඇදගෙන ඇවිල්ලා මේ සෙනගට, නැත්තම් මේ හමුදාවක් ගෙනල්ලා ඒ දේශයට, ඒ හමුදාව ඒ දේශයට අහු වෙනකොට විනාශ කරලා මහා විපර්යාස, මහා බලපෑමක් ඇති කරලා මුළු ලෝකෙම සොලවලා මේ ඔක්කොම කරන්නේ මොකටද දන්නවද? යේසුස් වහන්සේ එන්න ඉස්සල්ලා මුළු ලෝකේ පුරා මහා අස්වැන්නක් අරගන්න පිණිස. මම නිතරම කියනවා මේ වෙනකොට ලෝකේ පුරා බොහෝ තැන්වල දෙවියන් වහන්සේ සූදානම් කරමින් සිටිනවා සෙනගක්. ඒ අස්වැන්න කපා ගන්න පිණිස සේවකයන් පිරිසක් සූදානම් කරමින් සිටිනවා. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ මෙතන සම්බන්ධ වෙලා ඉන්න ඕගොල්ලොත් ඒ සැලැස්ම කොටස්කාරයෝ කියලා මම විශ්වාස කරනවා. ඒ විතරක් නෙමෙයි, මේ අවසාන කාලයේදී යේසුස් වහන්සේ එන්න කලින් මුළු ලෝකේ පුරා සුභාරංචිය ප්‍රකාශ කිරීමේ අවස්ථාව මේ සෙලවීම හරහා අපිට ඇති වෙන්න යනවා. ඒ නිසා මගේ සහෝදරයා සහෝදරිය, මේ කාලය අපිට ඉතාම වැදගත් කාලයක්. අපි සූදානම් වෙලා සිටිමු මේ ආක්‍රමණය සිද්ධ වෙන්න යනකොට. මං ඉල්ලා සිටිනවා කරුණා කරලා තමන් කරන දේවල් ඔක්කොම පොඩ්ඩකට නවත්තලා සූදානම් වෙන්න අන් අයට සුභාරංචිය කියන්න. ඒ සුභාරංචිය කියන්න විතරක් නෙමෙයි, ඒ අයව යේසුස් වහන්සේ වෙතට ගේන්න. මොකද ඒකට හේතුව ඔබ ඉන්න පළාතේ, ඔබ ඉන්න අවට ඉන්න අය ඔයාගෙන් ඇවිල්ලා, ඔයගොල්ලන්ගෙන් ඇවිල්ලා අහන්න යනවා මොකද්ද මේ වුනේ?
දැන් අපිට දෙවියන් වහන්සේ ගැන කියන්න. මොකද අපි දන්නවා මේ දෙවියන් වහන්සේ තමයි මේ දේ කරේ කියලා. ඕගොල්ලන්ගේ දෙවියෝ ගැන අපිට කියන්න අපි කොහොමද ගැලවෙන්න යන්නේ කියලා. සමහර අය ඕගොල්ලන් ඇවිල්ලා අහන්න යනවා. එතකොට අර පාස්ටර්ව හොයාගෙන මේ පාස්ටර්ව හොයාගෙන යන්න එපා. ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ සුභාරංචිය කියලා ඒ අයව ගැලවීමට ගේන්න. ඒක නිසා දැන් අද ඉඳලා සූදානම් වෙන්න. අවදිව සිටින්න. නිවුස් පොඩ්ඩක් බලන්න. ඊශ්‍රායලයේ දිහා ඇහැ ගහගෙන ඉන්න. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ ප්‍රවෘත්තියක් යනවනම් හොඳට බලන්න මොකද්ද කියන්නේ කියලා. මේ ආක්‍රමණය මම විශ්වාස කරනවා මේ චන්ද්‍රග්‍රහණ 4 සිදු වෙන මේ අවුරුදු 2 කාල පරිච්ඡේදය තුල වෙන්න ඉඩ තියෙනවා. මම හිතනවා ඒක වෙයි කියලා. හොඳයි. මම මේක තමයි ඉසිකියල් පාඩම. ඉසිකියල් 38 පාඩම 38 39 අපි යාඥා කරන්න ඉස්සෙල්ලා එහෙම නැත්නම් යාඥා කරලා ඉවර වෙලා ඕගොල්ලන්ගේ මොන හරි තියෙනවා නම් අහන්න ප්‍රශ්න අහන්න පුළුවන්. අපි යාඥා කරලා ඉවර වෙලා ප්‍රශ්න අහමු. right. හොඳයි. යාඥා කරමු. ස්වාමීනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ දුන්න අවස්ථාව නිසා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් අප සියලු දෙනා වසා මුද්‍රා කර ගන්න අතර දෙවියන්නි ඔබ වහන්සේගේ ශුද්ධ වූ හස්තයට මේ සෙනග මම බාර කරනවා කැප කරනවා. ඔවුන් සිටින රටවල් වල සිට ඔබ වහන්සේ උන්ට ආශිර්වාද කරන්න, සන්නද්ධ කරන්න, සූදානම් කරන්න ඔබ වහන්සේගේ සේවය කරන පිණිස. දෙවියන්නි ඔබ වහන්සේ වුන් සමග සිටින්නේ. ඔබ වහන්සේගේ සැලැස්ම උන්ගේ ජීවිතවල ඉෂ්ට සිද්ධ කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම ස්වාමිනී ඔබ වහන්සේගේ කාලයට පරිදි ඔබ වහන්සේ නියම කරගත් කාලයේ පරිදි මේ අපි අද අධ්‍යයනය කරපු දේවල් සිදු වෙන විට ස්වාමිනී අප සියලු දෙනාව ඔබ වහන්සේ පාවිච්චි කරන්න ඔබ වහන්සේගේ හස්තයේ ආයුධ ලෙස අන් අයට සුභාරංචිය ප්‍රකාශ කරන පිණිස ඔබ වහන්සේගේ හස්තයේ සේවකයන් ලෙස ඔබ වහන්සේගේ හස්තයේ ඊතල ලෙස ස්වාමිනී ඔබ වහන්සේ පාවිච්චි කරන ආයුධ ලෙස මෙන්න අපි ඔබ වහන්සේට යටත් වෙනවා ස්වාමී. අපිට සන්නද්ධ කරන්න ඔබ වහන්සේ පාවිච්චි කරන්න. පළමු කොට දේව රාජ්‍ය ධර්මිෂ්ඨකමත් අපි සොයන විට අන් සියල්ල අපිට ලබා දෙන්න ඔබ වහන්සේ පොරොන්දු වෙනවා. ස්වාමීනි දැන් මේ පොරොන්දුව පරිදි ඔබ වහන්සේ අපගේ සියලු අවශ්‍යතාවයන් ස්වර්ග සම්පූර්ණත්වයෙන් සපයන්න කියලා ඉල්ලනවා. සියලු ගෞරවය සියලු මහිමය අපි ඔබ වහන්සේට දෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.